සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ උසස් මුල්‍ය ගිණුම්කරණය හා පිරිවැයවිකරණ විෂයේ 2020 ජූලි ඔයාලගේ අවසාන විභාගය අදියර දෙකේ අවසාන විභාගය 2020 ජූලි විභාග ප්‍රශ්න පත්‍රයට අදාළවයි. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය සාමාන්‍යයෙන් හොඳයි. හොඳ ස්ටෑන්ඩඩ් පේපර් එකක්. හරි අපි බලමු පේපර් එකට උත්තර කතා කරන්න පටන් ගමු. මේක අපි දන්න ඔයාලා හැමෝම දන්නවා මේ වෙද්දි පේපර් එක හැදෙන විදිය. පේපර් එකේ ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. A කොටස, B කොටස සහ C කොටස වශයෙන්. A කොටසෙන් වාස්තවික ප්‍රශ්න තමයි යොමු වෙන්නේ. ලකුණු 25ක් වට හම්බ වෙනවා A කොටස තුලින්. B කොටස තුලින් ලකුණු 50ක්, ප්‍රශ්න 5ක්, ලකුණු 10 ප්‍රශ්න 5ක් සහ C කොටස සමාගම් ගාන ඉතින් ලකුණු 25ක වගේ ගොඩක් දුරට සමාගම් ගානට ලකුණු C කොටසේ ප්‍රශ්නයට ලකුණු 25ක් ඔයාලට ලැබෙනවා. හොඳයි. අපි පටන් ගමු. LKS 2 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 තොග ප්‍රමිතිය සම්බන්ධයෙන් වන නිවැරදි ප්‍රකාශය. තොග ප්‍රමිතිය ගැන කතා කරොත් හරි ලේසි. තොග ප්‍රමිතියේ සරලවම කියන මුල්ම දේ මොකද්ද? තොගේ අගය කළ යුත්තේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු අගය යන්න. හරි? මම පිළිතුරට යන්න කලින් මම පුංචි හැඳින්වීම් කිහිපයක් කරගෙන යන්න පිළිතුර සම්බන්ධයෙන්. මේකෙදි නිවැරදි ප්‍රකාශය අපිට තෝරන්න කියන්නේ කාර්යාලයේ ප්‍රයෝජන සඳහා පවතින පරිගණක තොග වශයෙන් සැලකනු ලැබේ. සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට හේතුව පරිගණක නිසා නෙමෙයි. මොකද ඒකට හේතුව මෙතන පැහැදිලිව කියනවා කාර්යාලීය ප්‍රයෝජනය සඳහා මේ පරිගණක තියෙන්නේ කියලා. මම මෙහෙම උදාහරණයක් වාට ගන්නම් මේක විස්තර කරන්න සරලව. අපි හිතමු මෝටර රථ විකුණන ව්‍යාපාරයක්, කාසෙල් එකක්. එයාලා මෝටර රථ මිලදී ගන්නේ ඇයි? එයාලගේ පරමාර්ථය වෙන්නේ මෝටර රථයේ මිලදී අරන් විකුණන එක, නැවත විකුණන එක. එහෙනම් එයාලට මෝටර රථ මිලදී ගැනීම තොගය කියලා හඳුනා ගන්න පුළුවන්. මොකද ඔවුන්ගේ පරමාර්ථය නැවත විකිණීමේ පරමාර්ථයෙන් තමයි ඊම මෝටර රථ මිලදී ගන්න. එහෙනම් ඔවුන්ට මෝටර රථ කියන්නේ තොගයක්. නමුත් භාණ්ඩ බෙදා හරින ව්‍යාපාරයකට මෝටර රථයක් කියන අපි හිතමු ලොරි රථයක් කියලා. ලොරි රථය කියන්නේ තොගය නෙමෙයි. හේතුව ඔවුන් ලොරි රථය මිලදී ගන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් නෙමෙයි. ඔවුන් ලොරි රථය මිලදී ගන්නේ භාණ්ඩ බෙදා හැරීමේ කටයුත්ත සඳහා. එහෙනම් ඔවුන්ට ඒක ස්ථාවර වත්කමක්. එහෙනම් ස්ථාවර වත්කම අදාළ වෙන්නේ LKS 16 දීපල පිරියත හා උපකරණ කියන ප්‍රමිතිය යටතේ තමයි ඒක කතා කරන්නේ. එහෙනම් හොඳට පැහැදිලි කරගන්න මෙතනදී තොගය හඳුනා ගන්න. තොගයේ නිර්වචනය ඔළුවේ තියෙන්න ඕන. මොකද්ද තොගයේ නිර්වචනය? නැවත විකිණීමේ අපේක්ෂාවෙන් මිලදී ගන්නා භාණ්ඩ. ඒ හැරුණකොට අනෙකුත් සියල්ල තොගය කියලා හඳුනා ගන්න බෑ. හරි. එහෙනම් මෙතනදී කාර්යාලීය ප්‍රයෝජනය. එහෙනම් අපිට හොඳටම පැහැදිලි කාර්යාලීය ප්‍රයෝජනය. ඒ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථය නෙමෙයි. එහෙනම් මේක තොගයක් නෙමෙයි. තොග පිරිවැයට පමණයි නැහැ. වැරදි. අපි ආරම්භයේදීම ගෝ තොග ප්‍රමිතියේ කියනවා පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු අගය මත තමයි තොගය අගය කළ යුත්තේ කියන එක. තොග පිරිවැය තුළ අන්තර්ගත වෙන්නේ තොග මිලදී ගැනීමේ පිරිවැය පමණි. වැරදි. හේතුව තොග මිලදී ගැනීමේ පිරිවැයට අමතරව අනිකුත් පිරිවැයන් උදාහරණ විදිහට ගත්තොත් එම තොගය විකිණීමේ ස්ථානය දක්වා ගෙනීමට දක්වා දරන සියලුම වියදම් තොග පිරිවැයට ඇතුළත්. උදාහරණ විදිහට ගෙනීමේ කුලි, නැවත අය කරගත නොහැකි බදු යනාදී සියල්ල තොග පිරිවැය තුළට අපි ඇතුළත් කරනවා. පිරිවැය ශුද්ධ උපලබ්ධයෙන් වඩා අඩු අගය මත තොග අගය කෙරේ. ඔව් ඒක පිළිතුර නිවැරදි. ඊළඟ ප්‍රශ්නාංක 2 සීමා සහිත ABC පෞද්ගලික සමාගම බදුකුලි අපි බලමු මේක. බදුකුලි පදනම මත ගොඩනැගිලි දෙකක් අත්පත් කරගෙන තියෙනවා. 2020 මාර්තු 31 වර්ෂයේදී අවසන් වර්ෂය තුලදී බදුකුලි වශයෙන් 48,12,000ක් බදුකුලි විදියට ගෙවලා තියෙනවා. සමාගමට අදාළ බදුකුලි සම්බන්ධ අදාළ ගිණුම් දීලා තියෙනවා. ඉදිරියට ගෙවූ බදුකුලි කියන්නේ මට වත්කමක්. එහෙනම් වත්කමක් අපි දන්නවා ශේෂයේ ඊගේ ඉන්නේ හර පැත්තට 2,87,000යි අප්‍රේල් 1 වෙනිදා. මාර්තු 31 කියන්නේ අවසාන දිනට ඉදිරියට ගෙවූ බදුකුලි තියෙනවා. ශේෂයේ පාගේ වත්කමක අවසාන ශේෂයේ පාගේ අපි දාන්නේ බැර පැත්තේ 3,12,000. හිඟ බදුකුලි. හිඟයි කියන්නේ මම ගෙවිය යුතුයි කියන එක. එහෙනම් මට ඒක වගකීමක්.
එහෙනම් වගකීම එන්නේ බැර පැත්තට. ආරම්භක ශේෂය 2,12,000යි. ශේෂයේ ඊගේ 2,12,000යි. ශේෂයේ භාගයේ රුපියල් 1,84,000යි. එහෙනම් ශේෂයේ භාගයේ 1,84,000ක් තමයි අපි හඳුනාගන්නේ වගකීම් විදියට ගෙවිය යුතු නැත්නම් හිඟ බදු කුලී වශයෙන් වර්ෂය අවසන් වන විට. ගානේ උඩ දීලා තිබ්බ 48,12,000ක් මුදල් ගෙවලා තියෙනවා කියලා. මුදල් ගෙවීම අදාළ දිත් සටහන බදු කුලී වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් මුදල් ගිණුම බැර වෙනවා බදු කුලී වියදම් ගිණුම හර වෙනවා මුදල් කියලා රුපියල් 48,12,000ක්. බැලු බැලමටම එන හර පැත්තේ එකතුව වැඩි 52,83,000යි හර පැත්තේ එකතුව. එහෙනම් බැර පැත්තටත් අර වැඩි අගය දා ගන්නවා 52,83,000. 52,83,000යි බැර පැත්තේ අගයන් අතර වෙනස 47,50,000. එහෙනම් මේ 47,50,000 තමයි ලාභ ගිණුමට. එනම් කාල පරිච්ඡේදයේ වියදම් වශයෙන් හඳුනාගත යුත්තේ පිළිතුරු අංක 2. මොකද ප්‍රශ්නය අහන්නේ 2020 මාර්තු 31 දින අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය තුළ. ඒ කියන්නේ කාල පරිච්ඡේදයට වියදම කොච්චරද කියන දේ. එහෙනම් උත්තරේ පිළිතුරු අංක 2 47,59,000යි. 3 සමාගමක් 2016 ඔක්තෝබර් මාසයේ පළවෙනි දින රුපියල් 50,000කට රුපියල් 50,000කට මෝටර රථයෙන් මිලදී ගන්නවා. මෙන්න රුපියල් 50,000ක් මෙන්න මෙදා රුපියල් 50,000කට මෝටර රථයක් මිලදී ගන්නවා 2016 10/1 2020 මාර්තු 31 මේක ලක්ෂ 2020 මාර්තු 31 මෙන්න මෙදා රුපියල් ලක්ෂ 30කට මේ මෝටර රථය විකුණනවා. රුපියල් ලක්ෂ 30කට මේ මෝටර රථය විකුණනවා 2020 මාර්තු 31 වෙනිදා රුපියල් ලක්ෂ 30කට විකුණනවා. අහන්නේ කියන්නේ සමාගම සරල මාර්ග ක්‍රමයේ මත පිළිවෙමත් 125%කින් ෂෙයා කරනවලු. රයිට් මම ඊට කලින් ටක් ගාලා මේ ටික විස්තර කරගෙන යන්නම්. ෂෙයා කළ හැකි අගය මේක අදාළ ප්‍රමිතිය වෙන්නේ තොග ප්‍රමිතිය LKAS 16 තොග ප්‍රමිතිය LKAS 16 යටතේ ෂෙයා කළ හැකි අගය ගණනය කරන හැටි අපිට තොග සමා වෙන්න LKAS 16 දේපල පිරියත උපකරණ ප්‍රමිතිය යටතේ. එහෙනම් ෂෙයා කළ හැකි අගය ගැන අපිට දේපල පිරියත උපකරණ අගයේ දේපල පිරියත උපකරණ ප්‍රමිතියේ පැහැදිලිව කතා කරනවා. ෂෙයා කළ හැකි අගය ගණනය කරන්නේ පිරිවැය ඍණ සුන්බුන් අගයෙන්. එහෙනම් පිරිවැය රුපියල් 50,000යි 50,000කට මිලදී ගන්නේ. මේ ගානේ සුන්බුන් අගයක් දීලා නැහැ. එහෙනම් බිඳුවයි. එහෙනම් ෂෙයා කළ හැකි අගය රුපියල් 50,000යි. මේ මෝටර රථය කොච්චර කාලයක් ෂෙයා කරලා තියෙනවද පුතේ? ඔයා පැහැදිලිව බැලුවොත් අවුරුදු 4ක් මේ මෝටර රථය පාවිච්චි කරන්න පුළුවන්. බලන්න අපි කොච්චර කාලයක්. අපි මුලින් බලමු අවුරුදු ගාණන් වලින් ෂෙයා කරලා තියෙන ප්‍රමාණය. 2017යි 3.31. 2017යි 3.31. ඒ කියන්නේ 2017යි 4.1 ඉඳන් 2018යි 3.31ට. ඒ කියන්නේ සම්පූර්ණ වර්ෂයයි. ආයි 2018යි අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2019යි 3.31ට සම්පූර්ණ වර්ෂයයි. අවුරුදු දෙකයි. 2019යි 3.31 ඉඳන් 2020යි 3.31 විකුණන්නේ. එහෙනම් එදාට වෙනකම්ම ෂෙයා වෙනවා. එහෙනම් අවුරුදු 3ක් සම්පූර්ණයෙන් ෂෙයා වෙලා. අවුරුදු 3ක් සම්පූර්ණයෙන් ෂෙයා වෙද්දි තවත් මාස ගාණක් ෂෙයා වෙලා තියෙනවා. ඒක අවදි ඉඳන් කවදද? 2016 10/1 ඉඳන් 2017යි 3.31ට. එහෙනම් මාස 6ක්. ඒ කියන්නේ සමස්තයක් ඉදිරියට ගත්තොත් අවුරුදු 3මාරක් මේ මෝටර රථය ෂෙයා වෙලා තියෙනවා. එහෙනම් ෂෙයා කළ හැකි අගයෙන් ෂෙයා අනුපාතයෙන් අපි ගණනය කරොත් එimhe ෂෙයා වාර්ෂික ෂෙයා අපිට එනවා රුපියල් 12,50,000ක්. ඒක එන්නේ ෂෙයා කළ හැකි අගය රුපියල් 50,000යි වැඩි කරන ෂෙයා අනුපාතයෙන් 125න්. එහෙනම් රුපියල් 12,50,000ක් එනවා වාර්ෂික ෂෙයා. ඒ වගේ 2020යි 3.31 දින වෙද්දී කොච්චරක් ෂෙයා වෙලා තියෙනවද? 2020යි 3.31 වෙද්දී කියන්නේ අවුරුදු 3මාරයි. අවුරුදු මෙතන 3යි මෙතන මාස 6යි. කියන්නේ අවුරුදු 3මාරක් ෂෙයා වෙලා තියෙනවා. ඒ කියන්නේ 2020යි 3.31 දිනට සමුච්චිත ෂෙයා තියෙනවා රුපියල් 43,75,000ක්. මේ මෝටර රථයේ ධාරණ අගය ගත්තොත් 2020යි 3.31 දිනට ධාරණ අගය පිරිවැය රුපියල් 50,000යි. ඒකෙන් සමුච්චිත ෂෙයා සමුච්චිත ෂෙයා අපි ආවා 2020යි 3.31ට 43,75,000ක්. එහෙනම් මෙන්න මෙදාට 2020යි 9.30ට මේ මෝටර රථයේ වටින්නේ 6,25,000ක් විතරයි. 6,25,000ක් වටින මෝටර රථය විකුණනවා රුපියල් 1,30,කට 2020යි 3.31. එහෙනම් 1,30,කට විකුණනවා 6,25,000ක් වටින මෝටර රථය. පැහැදිලිවම අපිට පේනවා
23,75,000ක මුදලක් ව්‍යාපාරයට ලාභයි. එහෙනම් මේ මෝටර රථය විකිණීමේ ලාභය රුපියල් 23,75,000යි පිළිතුර අංක 1. පිළිතුර අංක 1. මේ මෝටර රථයේ ෂේ වෙලා අවසන් වෙන්න ඕනේ පුතේ හරිනම් මේ 2029 හරි. නමුත් මේකේ මෝටර රථේ භාවිතා වෙලා තියෙන අවුරුදු 3මාර. ඒකයි අපි මෙතනට අවුරුදු 3මාර විතරක් ගත්තේ ආ. මොකද මේක තව මාස 6ක් පාවිච්චි කරන්න ෂේ කරන්න පුළුවන්. නමුත් අපි ෂේ කරන්නේ නැහැ මොකද ඊට කලින් මේක ඉවත් කරන නැත්නම් විකුණන නිසා. පිළිතුර අංක 1 මේ විදිහට පිළිතුර ගන්න පුළුවන්. විකුණුම් ප්‍රතිෂ්ඨාව රුපියල් මිලියන 3යි. මිලදී ගත්ත පිරිවැය රුපියල් ලක්ෂ 50යි. පළවෙනි මාස 6ට 2016-17 වර්ෂයේ මුල් මාස 6ට ඒක තාමන් වට මේ පෙන්වන්නේ 2016-17 මෙන්න මේ කාල පරිච්ඡේදයේ මුල් මාස 6ට ෂෙයා රුපියල් 6,25,000යි. 17-18 කාල පරිච්ඡේදයට රුපියල් 12,50,000යි. 18-19 කාල පරිච්ඡේදයට 12,50,000යි. 19-20 කාල පරිච්ඡේදයට 12,50,000යි. එහෙනම් මේ ටික පිරිවැයීමේ සමුච්චිතයේ ෂෙයා අගයන් ටික අඩු කරාම වෙනවා 6,25,000ක්. 6,25,000 ලක්ෂ 30න් 6,25,000 අඩු කරාම අපිට පිළිතුර ලැබෙනවා 23,75,000ක් පිළිතුර වශයෙන්. ඊළඟ පිළිතුර ප්‍රශ්න අංක 4 පිරිවැය ගිණුම් කරන අරමුණු දෙකක් පැහැදිලි ලේසි. ඔයාලා ඕන තරම් අරමුණු ඉගෙනගෙන තිනවා. මේ අරමුණු වලින් දෙකක් ලියලා තිබ්බොත් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. එකකට ලකුණ ගානේ. විවිධ නිෂ්පාදවල එකක පිරිවැය නිශ්චය කිරීමට පිරිවැය ගිණුම් කරන්න අවශ්‍ය වෙනවා. එදිනෙදා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට හා පාලනය කිරීමට මොකද පිරිවැය ගිණුම් කරන්නේ නම් හා කළමනාකරණ ගිණුම් කරන්නේ උපයෝගී වෙන්නේ අනාගතය සඳහා අනාගතයට තමයි මේක අපි ප්‍රයෝජනයට ගන්නෙ. ක්‍රියාවලින් සහ පාලනය යන දෙකෙහි පිරිවැය නිවැරදිව විශ්ලේෂණය කිරීමට තොග පාලනය කිරීමට හා නිෂ්පාදන අපතයන් නාස්ති වී අඩු කර ගැනීමට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීමට. ඔය කරුණු පහෙන් ඕනෑම කරුණු දෙකක් ඔයාලට ලබා ලියලා තිබ්බොත් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. වාක්‍යීම යන පදය නිර්වචනය කරන්න මේකට හැමෝම වගේ ගිය අවුරුද්දේ ගිය පාර ලියපු ළමයින්ගේ උත්තර පිළිතුරු සපයලා තිබ්බා. වාක්‍යීම කියන්නේ අතීත සිදුවීම් තුළින් බිහි වූ ආර්ථික සම්පත් මාරු කරන වර්තමාන බැඳියාව. ඉතින් මෙතන අතීත සිදුවීමක් තියෙනවා. ආර්ථික සම්පත් හුවමාරු වීමක් සිද්ධ වෙනවා. නමුත් වර්තමාන බැඳීමක් තියෙනවා. ඉතින් ඔයකට සමාන නිර්වචනයේ පැහැදිලි කිරීමක් වා තිබ්බොත් ඔයාලට ලකුණු දෙකක ලකුණු සංඛ්‍යාවක් හම්බ වෙනවා. ඉහත සඳහන් සමාවෙන්න පහත් සඳහන් ඒවාට අදාළව 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ ප්‍රතිවිධාන මොනවාද ප්‍රතිපාදන හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය නිශ්චිත හවුල් කිවිසුමක් නොමැති අවස්ථාවකදී 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත අපිට කොහොම කරත් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත අපිට භාවිතයට ගන්න පුළුවන්. නමුත් ඒකේ හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන අනුව කියනවා හවුල් ව්‍යාපාරයේ සඳහා හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනයට සමව දායක විය යුතුයි. ඒ වගේම හවුල්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් කිව්වම හවුල්කරුවන්ට වේතනවලට කිසිදු හිමිකමක් නැහැ 24 වගන්තිය අනුප්‍රකාරව. එන හවුල්කරුවන්ට වේතන ලබා ගන්න කිසිම හැකියාවක් ඔවුන්ට නැහැ. ඔවුන්ට වේතනයක් ලබා ගන්න. ඊළඟ ප්‍රශ්නය A හා B යනු හවුල් ව්‍යාපාරයක A හා B යනු ලාභ පිළිවෙලින් දෙකට එක අනුපාතයට බෙදා ගන්න. දෙකට එක අනුපාතයට ලාභ බෙදා ගන්න පුද්ගලයන් දෙන්නෙක් AB. එතකොට A හා B අතර ලාභ දෙකට එක අනුපාතයට බෙදා ගන්නවලු. හොඳයි. දෙදස් 19 අප්‍රේල් 1 වෙනිදා අලුත් හවුල්කරුවෙක් වෙනවා C කියලා. එහෙනම් C කියලා අලුත් හවුල්කරුවෙක් වෙනවා 2019-4-1 වර්ෂයේ මුල C කියන හවුල්කරුවෙක් එනවා. එහෙනම් කලින් ලාභ බෙදාගත්තේ දෙකට එක අනුපාතයට. නමුත් දැන් නව ලාභ අනුපාතයේ විදියට එන්නේ 5ට 3ට 2 අනුපාතය. එහෙනම් 5ට 3ට 2 අනුපාතයට තමයි බෙදෙන්නේ. අපෙන් අහනවා A හා B ගේ කැපකල අනුපාතය බොහොම ලේසි. අපි ගත්තොත් එහෙම A ට
Aගේ 3න් 2ක් Aගේ ලාභ ප්‍රතිශතය පෙර පැවතියේ B ගේ තිබ්බේ 3න් 1ක් B ගේ තිබ්බේ 3න් 1ක් මට පේනවා මේ තියෙන 3න් 2ක් A ට තිබ්බේ 3න් 1ක් B ට තිබුණේ නමුත් දැන් පුතේ වාට පේනවා 5යි 3 8 8යි 2 10 එහෙනම් 10න් 5ක් A ට තියෙනවා 10න් 5ක් A ට 10න් 5ක් A ට 10න් 3ක් B ට සහ අලුත් හවුල්කරුවට 10න් 2ක ලාභ ප්‍රමාණයක් ලැබෙනවා. එහෙනම් අපි මේක සුළු කරලා ගත්තොත් ඔයාලට මේක මෙතනින් එහාට සුළු කරන්නයි තියෙන්නේ. අපි මේ දෙකටම පොදුවේ ඉන්න ගමු. 3 සහ 10 කියන අගයන් දෙකටම අපිට ගන්න පුළුවන්. 3 සහ 10 යන අගයන් දෙකම එනවා 30න්. එහෙනම් 30 අපි ගමු. 30යි කියන්නේ 3 කියන්නේ 3 වරක් කීයද 30 වෙන්නේ? 10. එහෙනම් 10 වරක් 2 20යි. 10 වරක් 3 තමයි 30. එහෙනම් 3 වරක් 5 15යි. එහෙනම් 20න් 15 කඩනාම 5යි. එහෙනම් 30න් 5ක් A කැප කරනවා තමන්ගේ ලාභයෙන්. අලුත් හවුල්කරු පැමිණීම නිසා. Bටත් අපි ගමු මේ දෙකට 30 තමයි ගන්නෙ. 30න් 3 වරක් 10 30යි. එහෙනම් 10 වරක් 1 10යි. 3 වරක් 10 30යි. 10 වරක් 3 30යි. එහෙනම් 3 වරක් 3 9යි. එහෙනම් 10න් 9ක් ගියාම 1යි. එහෙනම් 30න් 1ක් කැප කරන්න සිද්ධ වෙනවා. කාටද? Bට. එහෙනම් කැපකල අනුපාතයේ පැහැදිලිව පේනවා 30න් 5ක් සහ 30න් 1ක් A හා B. ඒ කියන්නේ 5ට 1 අනුපාතයට A හා B C නිසා තමන්ගේ ලාභයෙන් කැපකිරීමක් සිද්ධ කරනවා. 1.8 වාර්තා කරනු ලබන මෙන්න මේ ප්‍රශ්නය වාර්තා කරනු ලබන බලන්න වාර්තා කරනු ලබන කාල පරිච්ඡේදයෙන් පසුව නමුත් මූල්‍ය ප්‍රකාශන සඳහා අනුමැතිය ලබා දීමට පෙර කාල පරිච්ඡේදය තුළ සිදු වූ පහත එක් එක් සිදුවීම ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිතාංක 10ට අනුව LKS 2 ප්‍රමිතයට අනුව ගැළපිය යුතු සිද්ධියක්ද නැතහොත් නොගැළපිය යුතු සිද්ධියක්ද යන සඳහන් කරන්න. මේක බොහොම ලේසි ප්‍රමිතයක්. LKS 10 මූල්‍ය තත්ත්ව දිනට පසු සිදුවීම් ප්‍රමිතය. එතකොට මේ ප්‍රමිතයේ පැහැදිලිවම කියන දෙයක් තමයි පුතේ මම මේක ලියලා තිබ්බෙත් ඒකයි. මේ ප්‍රමිතයේ පැහැදිලිවම කියනවා මේකයි අපේ මූල්‍ය වර්ෂය. මූල්‍ය වර්ෂය ඉන්නේ 2019-20. හරි? මේ තියෙන අපේ මූල්‍ය වර්ෂය 2019-20 තමයි අපේ මූල්‍ය වර්ෂය. මේ මූල්‍ය වර්ෂය තුල උනත් අපි හඳුනාගන්නේ යම් සිදුවීමක් මේ මූල්‍ය වර්ෂයට අදාළ යම් සිදුවීමක් හඳුනා ගන්නවා මේකෙන් පස්සේ පුළුවන් වෙන්නේ එහෙම. හරි? අපි දැන් කතා කරන මේ වගේ සිදුවීම් මොනවාද කියලා. එවැනි සිදුවීමක් හඳුනා ගන්න 2020යි 3.31 දිනෙන්. ඒ කියන්නේ අපේ මූල්‍ය වර්ෂයෙන් පසුව වුණත් ඒ සිද්ධිය අපේ මූල්‍ය වර්ෂයට අදාළ සිදුවීමක් නම් අපි ඒ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන වලින් ඒ තොරතුරු ඉදිරිපත් විය යුතුයයි අපිට හැඟෙනවා නම් අපි ඒක ඉදිරිපත් කළ යුතුයි. නමුත් එතනදී ප්‍රධාන කොන්දේසියක් තියෙනවා. මොකක්ද ඒ කොන්දේසිය? එහෙනම් මතක තියාගන්න මේ කාල පරිච්ඡේදය තුල හඳුනා ගන්න ගනුදෙනු ගැනයි මේ LKS 10 ප්‍රමිතයෙන් කතා කරන්නේ. හරි? මේ කාල පරිච්ඡේදය කියන්නේ 2020යි 3.31 දිනෙන් පසු හඳුනා ගන්නා නමුත් අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනය දක්වා. හරි? අනුමත කරයින් පස්සේ අපිට නැවත වෙනස්කම් මේකෙදි කරන්න හැකියාවක් නැහැ. එහෙනම් අපි හඳුනාගන්නේ මෙන්න මේ කාල පරිච්ඡේදය තුල දැනගන්න නමුත් 2020යි 3.31 දිනට අවසන් වර්ෂය සඳහා අදාළ සිද්ධි ගැනයි අපි මේ කතා කරන්නේ. එහෙනම් යම් ගනුදෙනුවක් යම් සිද්ධියක් හඳුනා ගන්නවද මූල්‍ය වර්ෂයෙන් පසුව නමුත් අධ්‍යක්ෂවරු මූල්‍ය ප්‍රකාශ අනුමත කිරීමට ප්‍රථම අන්නේ සිද්ධිය අපේ මූල්‍ය වර්ෂය ඉදිරිපත් කළ යුතුය හැඟෙනවා නම් අපි ඒක
අපේ මුල්‍ය වර්ෂයේ අදාළ මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේ සිදුවීම් කිහිපයක් අපිට දීලා තිනවා බලන්න. සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම. හොඳට මතක තියාගන්න සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ ඉදිරිපත් කිරීම ප්‍රකාශ කිරීම මේ මුල්‍ය වර්ෂයේ තීරණ ගන්නා පාර්ශ්වයන්ට බලපෑම් ඇති කරන්නේ නැහැ. එහෙනම් ඒක මුල්‍ය ප්‍රකාශනවල ගැළපීමක් සිදු කළ යුතු සිද්ධියක් වන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම නොගලපන සිද්ධියක්. ඒකට හේතුව මොකද්ද? ඒ තුලින් මුල්‍ය ප්‍රකාශන ඔස්සේ නැත්තම් මෙම පරිශීලනය කරන අල්මැති පාර්ශ්වයන් ගන්න ලබන තීරණ වලට බලපෑම් කිරීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. ඊළඟ වාර්තා කරන කාලපරිච්ඡේද අවසන් දිනට පැවති සමහරක් තොග ඒවායේ පිරිවැයට වඩා අඩු වගේට විකිණීම. එහෙනම් 2020යි 3.31 දිනට තියෙන සමහරක් තොග අයිතම අපි දැනගන්නවා 2020යි 3.31 ගෙන් පස්සේ මේ තොග අඩු ගානේ පිරිවැයටවත් විකුණන්න බෑ. ඒ කියන්නේ පැහැදිලිවම පිරිවැය අඩුයි සුද්ධ උපලබ්ධියකට වඩා. එහෙනම් පුතේ මේක හඳුනාගන්නේ මේ කාල පරිච්ඡේදයෙන් පස්සේ වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙදාට තිබ්බ තොගයක් නම් ඒ ඇඩ්ජස්ට්මන්ට් එක ඒ ගැළපීම නිසකයින්ම සිදු කළ යුතුයි. එහෙනම් ඒක ගලපන සිදුවීමක්. C වාර්තා කරන අවසන් දිනට පැවති සමාගමේ නායකයෙකු බුන්වත් වීම නායකයෙකු බංකොලොත් වෙනවා. මෙදාට හිටිය නායකයෙක් බංකොලොත් කියලා අපි හඳුනා ගන්නවා මේ වර්ෂයේ මේ 2023 දිනෙන් පසුව. නමුත් පුතේ ඔයා ඒ දැනගත් විගස මේක මෙතනට ගලපන්න ඕනේ. හේතුව ඇයි? එහෙම නැති වුණොත් 2023 3.31 දිනට පෙන්නන නායක අධිශේෂය නිවැරදි ශේෂයක් වෙන්නේ නැහැ. හේතුව අපි දන්නවා 2023 දිනට ඇත්තටම නායකයන්ගේ මෙච්චර අය කරගන්න බෑ. හේතුව මෙන්න මේ කියන නායකයතිය බංකොලොත්. එහෙනම් එයාව අපි බොල්නායසේ කපා හරින්න ඕනේ. එහෙනම් ඒ දැනගත්ත විගස අපි ඒ නිවැරදි කිරීම සිද්ධ කරන්න ඕනේ. එහෙනම් ඒකත් ගලපන සිදුවීමක්. එහෙනම් උත්තර තුන වෙන්නේ නොගලපයි, ගලපයි. නොගලපන සිද්ධියක් ගැලපිය යුතු සිද්ධියකි. 1.9 ලේසි ප්‍රශ්නයක් ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඇසුරෙන් ඉදිරිපත් වෙන්නේ. සමාගමක ගිණුම් පොත් වලින් එක්ස් නිෂ්පාදයට අදාළව පහත් තොරතුරු ඔබට ලබා දී තිනවා. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන්න කියනවා. EOQ සමානයි අපි දන්නවා මූල 2යි DCO බෙදීම CH 2යි DCO බෙදීම CH. හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉල්ලුම කියන එක මේ ගානේ නම් පැහැදිලිවම දීලා තියෙනවා වාර්ෂික ඉල්ලුම කියලා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔයාලට ගානේ දෙන්නේ මාසික ඉල්ලුම කියලා. එවැනි ආකාරයට මාසික ඉල්ලුම දුන්නොත් ඔයා මාස 12ක් තියෙනවනේ අවුරුද්දට. එහෙනම් මේ මාසික ඉල්ලුම 12න් වැඩි කරලා වාර්ෂික ඉල්ලුම ඔයා ගන්න දැනගන්න ඕනේ. ඒ වගේම සතියක ඉල්ලුම කියලා දුන්නොත් ඔයා සති අවුරුද්දකට දින සති 52යි. එහෙනම් සති 52කින් ඒ සතියක ඉල්ලුම වැඩි කරලා ගන්න දැනගන්න ඕනේ. මේ ගාන නම් අපිට දීලා තියෙන වාර්ෂික ඉල්ලුම කියන්නේ D කියන්නේ වාර්ෂික ඉල්ලුම. එහෙනම් දෙක වැඩි කිරීම D 12500යි. CO cost of ordering ඇණවුම් පිරිවැය රුපියල් 20යි. එහෙනම් ඒක වැඩි කරනවා රුපියල් 20ෙන්. දෙක වැඩි කිරීම 12500 වැඩි කිරීම රුපියල් 20 බෙදනවා ඒකකයක වාර්ෂික රඳවා ගැනීමේ පිරිවැය cost of holding ඒකකයක රඳවා ගැනීමේ පිරිවැය රුපියල් 2යි. එහෙනම් රුපියල් 2කින් බෙදුවා නම් හරි. දෙක වැඩි කිරීම 12500 වැඩි කිරීම 20 බෙදීම 2 මූල ඇතුලේ ඔයාට පිළිතුර ලැබෙයි රුපියල් සම වෙන ඒකක 500ක් ලෙස. එහෙනම් මේ ව්‍යාපාරයේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය වන්නේ ඒකක 500යි. ඒක ගන්න හැටි නැවත ඔළුවට දාගන්න. දෙක වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH වර්ගමූලයේ ඇතුලේ. එන වර්ගමූල ඇතුලේ දෙක වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH දෙක වැඩි කිරීම D කියන්නේ වාර්ෂික ඉල්ලුම CO කියන්නේ ඇණවුමක ඇණවුම් පිරිවැය cost of ordering CH කියන්නේ cost of holding ඒකකයක් වර්ෂයක රඳවා ගැනීමේ පිරිවැය. හරි? ඔයාට ඒ උත්තරේ ඒකක 500ක් විදියට. 10 ඍජු මේක ලේසි ප්‍රශ්නයක්. කාර්යාංක 2500ට අදාළ ඍජු අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් රුපියල් 25 බැගින්. කිලෝග්‍රෑම් 1ක් රුපියල් 25 බැගින්
කිලෝග්‍රෑම් 5000ක් මේ කාර්යය සඳහා අවශ්‍යයි. එහෙනම් 5000 වැඩි කිරීම 25. උත්තරේ 1,25,000යි ඍජු ද්‍රව්‍ය. ඍජු ශ්‍රමය ශ්‍රම පැය 200ක් ඕනේලු. ශ්‍රම පැයක වියදම පැයකට රුපියල් 500. නම් 500 වැඩි කිරීම 20 රුපියල් ලක්ෂයයි ඍජු ශ්‍රමය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ඍජු ශ්‍රම පිරිවැයෙන් 150ක්. ඍජු ශ්‍රම පිරිවැය ලක්ෂයයි. ලක්ෂය වැඩි කිරීම 150 1,50,000යි. එහෙනම් මුළු පිරිවැය එනවා මුළු නිෂ්පාදන පිරිවැය ඍජු අමුද්‍රව්‍ය ධන ඍජු ශ්‍රමය ධන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඔයාලට මෙහෙම ගන්නත් පුළුවන් ඕන ඍජු අමුද්‍රව්‍ය ධන ඍජු ශ්‍රමය උත්තරේ ගන්න පුළුවන් ප්‍රාථමික පිරිවැය විදියට. ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එකතු කරලා මුළු පිරිවැය 3,75,000 ගන්නත් පුළුවන්. ගාණ කියනවා සමාගම පිරිවැය මත 120ක්. එහෙනම් පිරිවැය 3,75,000යි 3,75,000න් 120ක් රුපියල් 3,75,000න් 120ක් රුපියල් 75,000යි. ඒක තමයි එහෙනම් තියාගන්න ලාභාන්තිකය. එහෙනම් මේ කාර්යය මත මේ ව්‍යාපාරය විසින් අය කරන මිල වෙන්නේ පිරිවැයට ලාභාන්තික එකතු කළාම ලැබෙන රුපියල් 4,50,000. පිළිතුර රුපියල් 4,50,000යි.